හායි වෙල්කම්. ඉංග්‍රීසි භාෂාවේ ඉන්ෆිනිටිව්ස් වල භාවිතය සහ වාක්‍ය රටාව පිළිබඳව අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. ඉතින් මේක බොහොම වැදගත් පාඩමක්. ඒ නිසා හොඳ අවධානයකින් අහගෙන ඉන්න. ඒ වගේම තමයි අපේ YouTube channel එක subscribe කරන්න. ඔබේ මිතුරන් අතරේත් මේ channel එක share කරන්න. දැන් අපි මුලින්ම බලමු මොකක්ද මේ ඉන්ෆිනිටිව් එකක් කියන්නේ. ඉන්ෆිනිටිව් එකක් කියන්නේ ක්‍රියාපදයක්ම තමයි. නමුත් මේක වෙනස් වෙන්නේ මේක ඍජුවම කර්තෘ විසින් කරන දෙයක් නෙමෙයි. මොකද ඒකට හේතුව තමයි වාක්‍ය තුල මේ ඉන්ෆිනිටිව් කොටසත් එක්ක තවත් ක්‍රියාපදයක්, උපකාරක ක්‍රියාපදයක් හෝ තවත් ඇක්ෂන් ක්‍රියාපදයක් තියෙන්නට පුළුවන්. එතකොට මේ ඉන්ෆිනිටිව් එකක් යෙදීමේ අරමුණ තමයි යම් දෙයක් කිරීමේ අරමුණ, යමක් කිරීමේ හේතුව, එහෙම නැත්නම් යම් දෙයක් පිළිබඳව තව කෙනෙක්ගේ අදහස උලුප්පල දක්වන්න තමයි මේ ඉන්ෆිනිටිව් ස්වරූපය භාවිත කරන්නේ. දැන් ඒක ඔබට මේ පල්ලෙහා තියෙන උදාහරණ බැලුවම වඩාත් තේරෙයි. මොකද මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඇතැම් කොටස් අපිට තේරුම් ගන්න ලේසි උදාහරණත් එක්ක. දැන් බලන්න I want to call you. දැන් මේ වාක්‍යයේ I want කර්තෘට අවශ්‍ය දේ මොකද්ද? To call you. call කරන්න අවශ්‍යයි. දැන් මේ වාක්‍යයේ ක්‍රියාපද දෙකක් තිබුණා. එකක් තමයි want, අනිත් එක තමයි call කියන එක. එතකොට ඇත්තටම කර්තෘ මේ වෙලාවේ call කරනවා කියලාද මේකෙන් කියන්නේ? මේකෙන් කියන්නේ කර්තෘට call කරන්න අවශ්‍යයි කියලා. දැන් කෙලින්ම කිව්වොත් එහෙම I call you කිව්වොත් කර්තෘ ඍජුවම call කරනවා කියන ක්‍රියාව කරනවා. නමුත් මෙතනදී මොකද වෙන්නේ? I want to call you කියලා මට ඔයාට කතා කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මට ඔයාට ඇමතුමක් දෙන්න අවශ්‍යයි කියලා කෝල් කිරීමේ අවශ්‍යතාවය ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් කර්තෘගේ අවශ්‍යතාවයක් පිළිබඳ විදිහට කෝල් කරන එක දක්වනවා. දැන් බලන්න දෙවැනි උදාහරණේ I can swim well. මෙතනදී I can swim. දැන් I swim කිව්වොත් මම පිහිනනවනේ. එතකොට කර්තෘ තමයි ක්‍රියාව කරන්නේ. දැන් මෙතනදී I can swim කිව්වොත් කර්තෘ මේ වෙලාවේ පිහිනනව නෙමේ, කර්තෘට පිහිනන්න පුළුවන් කියන අදහස දෙනවා. එතකොට මෙතනත් මේ can එක සහ swim එක කියන ක්‍රියාපද දෙක යොදලා තියෙන්නේ පිහිනනවා කියන ක්‍රියාව කරනවා කියන්න නෙමෙයි, පිහිනන්න පුළුවන් කියලා පුළුවන්කම ප්‍රකාශ කරන්න. එතකොට බලන්නකො තුන්වෙනි උදාහරණේ I am to teach English. ඒ කියන්නේ මම ඉන්නේ ඉංග්‍රීසි උගන්වන්න. එතකොට I am මම ඉන්නේ මම මොකටද? To teach English. ඉංග්‍රීසි උගන්වන්න. එතකොට මෙතනදී මම ඉංග්‍රීසි උගන්වනවා කියන ක්‍රියාවේ වීමක් නැහැ. ඉංග්‍රීසි ඉගැන්වීම කියන ක්‍රියාව කරන්නයි මම ඉන්නේ. එතකොට ඔබට මේ උදාහරණ තුන බැලුවම පේනවා ඇති මේ එකකවත් ක්‍රියාව ඍජුව වෙන්නේ නැහැ. තව දෙයක අරමුණක් විදිහට, තව දෙයක හේතුවක් විදිහට තමයි මේක තියෙන්නේ. දැන් උදාහරණ ආයි බලන්නකො. මගේ උවමනාව මොකද්ද? කෝල් කරන එක. මට පුළුවන් මොකද්ද? පිහිනන එක. මම මොකටද ඉන්නේ? ඉංග්‍රීසි උගන්වන්නේ. එතකොට බලන්න වාක්‍යයේ කර්තෘත් එක්ක තියෙන ප්‍රධාන ක්‍රියා කොටසට අමතරව තමයි මේ ඉන්ෆිනිටිව් ස්වරූපේ තියෙන්නේ. එතකොට මේ හැම එකකම දෙවණියට සඳහන් කරලා තියෙන. එහෙම නැත්නම් මේ ඉරි ඇඳලා තියෙන කොටස තමයි ඉන්ෆිනිටිව් එක කියලා කියන්නේ. මේකට ඉන්ෆිනිටිව් කියන්න හේතුව තමයි මේ කොටසට වාක්‍යයේ ටෙන්ස් එක කියන්න බෑ. ඒ කියන්නේ දැන් මෙතන දැන් I can swim කියලා කිව්වම මේ වාක්‍ය වර්තමානයි කියලා කියන්නේ මේ can කියන එක. මේ swim කියන එක නෙමෙයි. දැන් මේ can කියන එක could වුණොත් I could swim. එතකොට මට පිහිනන්න පුළුවන් වුණා. එතනදී could එකනේ අතීත කාල කියලා කිව්වේ, swim කියන එක නෙමෙයි. එතකොට මෙතන ඉන්ෆිනිටිව් එකට ටෙන්ස් එක කියන්න බෑ. කියන්නේ අතීතද වර්තමානද අනාගතද කියලා කාලය හංගවන්න බෑ. ඒ වගේම ඒක වචනද බහු වචනද කියලා හංගවන්නත් බෑ. ඒ වගේම තමයි ඒ ක්‍රියාව වෙන්නෙත් නැහැ. ඒකයි විශේෂයෙන්ම ඉන්ෆිනිටිව් කියන්නේ ක්‍රියාවක නොවීම. දැන් මෙතන කෝල් කරනවා කියන ක්‍රියාව වෙන්නේ නැහනේ. ස්විම් කියන පීනනවා කියන ක්‍රියාව වෙන්නේ නැහනේ. උගන්වනවා කියන ක්‍රියාව වෙන්නේ නැහනේ. ක්‍රියාවක වීමක් පිළිබඳව නැහැ. ක්‍රියාව කරන්න ඕනේ, ක්‍රියාව කරන්න පුළුවන්, ක්‍රියාව කරන්න තමයි ඉන්නේ කියලා අදහස දෙනවා මිසක් ක්‍රියාවේ වීමක් නැහැ. එතකොට ක්‍රියාව තුල වීමක් නැති හින්දා විශේෂයෙන්ම මේවා ඉන්ෆිනිටිව් කියලා හඳුන්වනවා. දැන් අපි මේ ඉන්ෆිනිටිව් වල භාවිතය පිළිබඳව සාකච්ඡා කරමු. ඉන්ෆිනිටිව් ස්වරූපයේ භාවිතයන් දෙකක් තිබෙනවා. to කියන නිපාත පදෙත් එක්ක බේස් ෆෝම් එකක් යෙදුවම අපි ඒකට කියනවා ඉන්ෆිනිටිව් කියලා. දැන් බේස් ෆෝම් verb එකක් කියලා කියන්නේ ක්‍රියාපදයක මුල් ස්වරූපය. එහෙම නැත්නම් ඕනම ක්‍රියාපදයක මූලික කොටස. එහෙම නැත්නම් බහුවචන අර්ථය. දැන් මේකේ පළවෙනි උදාහරණේ බලන්නකො. I want to buy. මෙතන buy කියන්නේ මුල් අර්ථය, මූලික ස්වරූපය. මේක බහුවචනයි. මේකේ අනිත් ස්වරූප තමයි
buys, buying, bought මේවා අනිත් ස්වරූප. එතකොට ඒවා දාන්න බෑ ඉන්ෆිනිටිව් වලදී මෙතනදී දාන්න පුළුවන් බේස් ෆෝම් එකක්. එතකොට to සමග බේස් ෆෝම් verb එකක් තමයි මුලින්ම සඳහන් කරන්න ඕනේ. එතකොට බේස් ෆෝම් verb එක එක්ක to යොදන හින්දා අපි ඒකට ඉන්ෆිනිටිව් කියනවා. දැන් මේ උදාහරණ බලන්න. I want to buy some fruits. මට පළතුරු ටිකක් ගන්නට ඕනේ. මිලදී ගන්නට ඕනේ. එතකොට මට ඕනේ මිලදී ගන්න. මේ to buy කියලා දාලා තියෙනවා. I am here to teach you. මං ඉන්නේ ඔයාට උගන්වන්න. එහෙම නැත්නම් මම මේ ඇවිල්ලා ඉන්නේ ඔයාට උගන්වන්න. එතකොට to teach උගන්වන්නට. I was to go there. I was to go there. මම එහෙ යන්න හිටියා. හැබැයි ගිහිල්ලා නැහැ. යන්න හිටියා. අතීතෙන් යන්න හිටියා කියලා කියනවා. එතකොට මේ හැම එකෙන් බලන්න මේ base form verb එක ඉස්සරහට to කියන පදේ යොදලා තියෙනවා. දැන් ඇත්තට ඔබට යමක් මතක් කරන්න ඕනේ මේ base form verbs පිළිබඳව මේ tensors පිළිබඳව නෙමෙයි මේ තුල අපි කතා කරන්නේ. ඒ පිළිබඳව යම් දැනුමක් ඕනේ මේ පාඩමට. ඉතින් ඔබට ඒ දැනුම නැත්නම් ඔබට අපේ YouTube channel එකේ ඊට අදාළ පාඩම් තිබෙනවා. ඒ පාඩම් හදාarලා එන්න මේ කොටස හොඳින් අවබෝධ කරගන්න. දැන් මේකේ දෙවැනි එක බලන්නකෝ. without to plus base verb. ඒ කියන්නේ to එක නැතුව base verb එකත් එක්ක අපි යොදනවා නම් ඒක bare infinitive zero infinitive කියනවා. to එකත් එක්ක තියෙනවා නම් infinitive, to එක නැත්තම් bare. එහෙම නැත්තම් zero infinitive. to එක නැත්තම් මොකද කරන්නේ? ඒ වෙනුවට අපිට දාන්න පුළුවන් modal verb එකක්. දැන් පළවෙනි උදාහරණය බලන්නකෝ. You should do this. මෙතන do එකට ඉස්සරහින් to කියලා කොටසක් නැහැ. නමුත් should කියන modal verb එක තියෙනවා. දැන් will, would, shall, should, may, might, must කියන්නේ මේ modal verbs. මේවා දාන්න පුළුවන්. මෙතනදිත් you should do this කියන්නේ ඔයා මේක කළ යුතුයි කියන එක. එහෙම නැත්නම් ඔයා මේක කරනවා කියන ක්‍රියාවක් වෙන්නේ නැහැනේ. ඒතකොට පළවෙනි එක. අනිත් එක තමයි ක්‍රියාවට, ඒ කියන්නේ වාක්‍යයේ ප්‍රධාන ක්‍රියාවට පස්සේ කර්ම කොටසක් එන්නට ඕනේ පණ තියෙන. දැන් බලන්න දෙවෙනි එක I let her go. මම ඇයට යන්න ඉඩ දෙනවා. එහෙම නැත්නම් යන්න ඉඩ දුන්නා කියලා අතීතෙන් කියන්නත් පුළුවන්. I let her go. එතකොට I let මම ඉඩ දෙන්නේ මොනවද? ඇයට යන්න. එතකොට යන්නේ කවුද? ඇයනේ. එතකොට මේ වාක්‍යයේ ක්‍රියාව කරන්නේ වෙන කෙනෙක්. යනවා කියන ක්‍රියාව කරන්නේ වෙන කෙනෙක්, යන්න ඉඩ දෙන්නේ මම. එතකොට බලන්න මම කරන්නේ වෙන ක්‍රියාවක්, ඒ තුලින් පැන නැගෙන කොටස කරන්නේ තව කෙනෙක්. එතකොට මම කරන්නේ ඉඩ දෙන එක, අය කරන්නේ යන එක. එතකොට ඒ යන කෙනා තමයි let සහ go කියන ක්‍රියාපද දෙක මැදට දාලා තියෙන්නේ. එතකොට I let her go මම ඇයට යන්න දෙනවා. ඇයනේ යන්නේ. එතකොට ඇය කියන කෙනාට පස්සේ තමයි infinitive verb එක දාලා තියෙන්නේ. එතකොට මෙතනදී to එක නැති හින්දා තමයි අපි මේක bare infinitive කියන්නේ. එතකොට මේ කොටසෙන් පැහැදිලිව අවබෝධ කරගන්න යම් ක්‍රියාපදයක් සමග to දානවා නම් to plus base verb විදිහට දානවා නම් ඒක infinitive. to එක නැත්තම් ඒ කියන්නේ to එක අයින් කළා නම් ඒක bare infinitive කියලා කියනවා. ඊළඟට අපි forms of infinitive. ඒ කියන්නේ infinitive ස්වරූපයේ තියෙන්න පුළුවන් කොයි විදිහටද කියලා. දැන් infinitive ස්වරූපයේ භාවිතයන් දෙක කලින් අපි කතා කරා. ඒ භාවිතයන් දෙක පාවිච්චි කරලා අපිට කොයි විදිහටද වාක්‍ය හදන්න පුළුවන් කියන එක තමයි මේකෙදි කතා කරන්නේ. එතකොට එහෙම වාක්‍ය ස්වරූප පහක් තිබෙනවා. පළවෙනි එක තමයි present infinitives. present infinitives කියලා කියන්නේ දැන් අපි මෙච්චර වෙලා ආපු උදාහරණ වලත් එක කතා කරේ base form එක අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ action verb එකක base form එක පාවිච්චි කරලා අපි infinitive වාක්‍ය හදනවා නම් ඒක අපි කියනවා ඒක present infinitive එකක්. හරි, දැන් අපිට කලින් අහුවෙච්ච උදාහරණ වලින් මේක කතා කරන්න පුළුවන්. ඊළඟට දෙවනි ස්වරූපය තමයි continuous infinitive. continuous infinitive කියන්නේ infinitive එක ඇතුළේ යම් ක්‍රියාවක් වෙමින් පවතිනවා. එතකොට අපි මේ වාක්‍ය හදන්නේ be කියන උපකාරක ක්‍රියාපදයක් එක්ක ing verb එකක් දාලා. එතකොට ඔබට දැන් මේවා පිළිබඳව අපි මේ පාඩමේ විස්තරාත්මකව කතා කරනවා. මුලින්ම මේ ක්‍රම පහ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. මේ නම් ටික ඔළුවට මතක තියාගන්නකො. තුන්වෙනි එක තමයි perfect infinitives. එතකොට ඒකෙදි have කියන පදෙත් එක්ක past participle verb එකක් යොදා ගන්න. එතකොට මේ හදන හැම එකක්ම to infinitive වෙන්නත් පුළුවන්, bare infinitive වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ to have කියන්නත් පුළුවන්, නැත්නම් could have, should have කියලා modal verb එකක් දාලා කියන්නත් පුළුවන්. ඊළඟට හතරවෙනි එක තමයි perfect continuous infinitives. එතනදී have been කියන එකත් එක්ක ing verb එකක් දානවා. ඊළඟට අවසාන එක තමයි
passive infinitives. ඒ කියන්නේ කර්මකාරක ස්වරූපය. එතකොට be කියන ක්‍රියාපද කොටසත් එක්ක past participle verb එකක් දානවා. එතකොට මතක තියාගන්න මේකේ continuous infinitives නම් be එක්ක ing verb එකක්, passive infinitives නම් be එක්ක past participle verb එකක්. එතකොට මේක තමයි infinitives වල ස්වරූප පහ. හැබැයි ඔබ මතක තියාගන්න මේක මේ කාලය සඳහන් කිරීමක් නෙමෙයි. දැන් මේ පහ ගැන කතා කරාට මේ පහ ඇතුලේ කාලය සඳහන් කිරීමක් නැහැනේ. දැන් continuous කිව්වම අපි දන්නේ නැහැනේ අතීතේද වර්තමානද අනාගතද කියලා. perfect කිව්වමත් අපි දන්නේ නැහැනේ. එතකොට මේක ඇවිල්ලා මේ වාක්‍යයේ කොටසක් තමයි මේ විදිහට මේ හදන්නේ. වාක්‍යයේ ප්‍රධාන ක්‍රියාව තමයි හැමතිස්සෙම කාලය සඳහන් කරන්නේ. දැන් මුලින්ම අපි සඳහන් කළේ දැන් හිතන්නකො මෙන්න මෙහෙම I can swim well කිව්වොත් වර්තමානයේ I can. එතකොට අතීතේ නම් I could swim well. එතකොට අනාගතේ නම් I will be able to swim well. එතකොට බලන්නකෝ වාක්‍යයේ ප්‍රධාන ක්‍රියාපදේනේ ටෙන්ස් එකට අනුව මාරුනේ. swim කියන එක මාරුනේ නෑනේ. එතකොට මොකද ඒකට හේතුව ඉන්ෆිනිටිව්ස් වලට වාක්‍යයේ කාලය හැඟවීමක් කරන්න ඒකවචන බහුවචන භාවයක් හැඟවීමක් කරන්න බෑ. එතකොට ඒක ඇවිල්ලා වාක්‍යයේ වෙනමම උපකොටසක්. වාක්‍යයේ ප්‍රධාන කර්තෘ සහ ප්‍රධාන ක්‍රියාව වෙනම ඉන්නවා. එතකොට ඒක හොඳට මතක තියාගන්න වෙනවා. දැන් අපි මේ එකින් එක සාකච්ඡා කරමු. මුලින්ම අපි present infinitives කියන්නේ මොකක්ද කියලා බලමු. මෙතනදී මේක present කියලා කියන්නේ වාක්‍ය present හින්දා නෙමෙයි. දැන් වාක්‍ය වර්තමාන කාලේ හින්දා මේක present infinitives කියනවා නෙමෙයි. මේක present infinitives කියලා කියන්නේ මේකේ මේ දාන infinitives වල ක්‍රියාපදය ඇවිල්ලා base form. දැන් අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවේ base form ක්‍රියාපදයක් හැමතිස්සෙම present tense වර්තමාන කාලෙනේ. ඒතර අන්නේ අර්ථයෙන් තමයි මෙතන present infinitives කියන්නේ. ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ මෙතනදී simple විදියට තමයි මේක හැදෙන්නේ. ඒ කියන්නේ simple infinitive එකක් මේ තියෙන්නේ. ඒ කියන්නේ infinitive එක ඇතුලේ ක්‍රියාවේ වෙමින් පැවතීමක්, කලින් කළා කියලා සඳහන් කිරීමක් එහෙම මොනවත් නැහැ. කලනවා කියන අදහසක් මේකේ තියෙන්නේ. දැන් බලන්නකෝ පළවෙනි උදාහරණේ. I decided to go to America. එතකොට මේ වාක්‍ය කොයි කාලයටදයිද? I decided කිව්වම තීරණය කළ ඉවරයි. මේක අතීත කාල වාක්‍යයක්. එතකොට decided තීරණය කළේ මොකටද? To go to America. ඇමරිකාවට යන්නයි තීරණය කළේ. එතකොට මේකේ to go to America කියන කොටස තමයි infinitive කොටස. ඒ කියන්නේ to go කියන infinitive කොටසෙන් ආරම්භ වුණ හින්දා තමයි අපි ඒක infinitive කොටස කියලා කියන්නේ. එතකොට to තියෙන හින්දා මේක to infinitive වෙනවා. එතකොට මෙතන go කියන එක දැන් මේ වාක්‍යයේ ප්‍රධාන ක්‍රියාපදයේ decided කියලා අතීත කාල වුණා කියලා to එකත් එක්ක දාපු ක්‍රියාපදයේ අතීත කාල කරාද go කියන එක අතීත කාල කරාද? එහෙම කරන්න බෑ. to එකත් එක්ක දාන infinitive verb එක හැම තිස්සෙම base form වෙන්න ඕන. ඒ කියන්නේ to go කියන්න පුළුවන්, to goes කියන්න බෑ, to going කියන්න බෑ, to gone කියන්න බෑ. to goම තමයි. දැන් දෙවෙනි උදාහරණය බලන්න. She came to collect her books. ඇය ආවා. ඇවිල්ලා ඉවරයි. මේකත් අතීත කාලේ. මොකටද ආවේ? පොත් එකතු කරන්න. එතකොට ආපු එකේ අරමුණ තමයි පොත් ටික අරන් යන්නේ. තේරෙනවද එතකොට? එතකොට පැමිණීමේ අරමුණ. එතකොට කර්තෘ තමයි මේ හැම එකම මේ කරන්නේ. එතකොට කර්තෘ තමයි එන්නේ යම් අරමුණකින්. බලන්න ඊළඟ they need a playground to play. they need a playground. ඒගොල්ලන් playground එකක් ඕනේ. මොකටද ඕනේ? to play සෙල්ලම් කරන්න. එතකොට මෙතන to play කියන්නේ infinitive කොටස. She asked me how to do this. ඇය මගෙන් ඇහුවා මොකක්ද ඇහුවේ? How to do this. කොහොමද මේක කරන්නේ කියලා. එතකොට මම මේක කරනවා කියන අදහසක් නෙමෙයි මේකේ තියෙන්නේ. කරන විදිහයි මගෙන් අහන්නේ. එතකොට she asked me කියන කොටස ඇවිල්ලා මේක සාමාන්‍ය අතීත කාල වාක්‍යයක්. To do this කියන එක තමයි මේකේ present infinitive කොටස. බලන්න ඊළඟ එක. They saw us walk towards the park. they saw us. ඒගොල්ලෝ අපිව දැක්ක මොකක්ද දැක්කේ? walk towards the park. ඒ කියන්නේ අපි පාක් එකට ඇවිදන් යනවා ඒගොල්ලෝ දැක්කා. එතකොට මේක ඇවිල්ලා bear infinitive. මේකේ to එක නැහැනේ. එතකොට saw කියන ක්‍රියාපදේ කරේ they කියන කෙනා ඇවිදින්නේ කවුද? අපිනේ. එතකොට මම කලින් සඳහන් කරා bear infinitive කියන ක්‍රම දෙකක් තියෙනවා. එකක් modal verb එකක් අනිත් එක වෙන කෙනෙක් කරන අර්ථයෙන්. දැන් මෙතන they ඒගොල්ලෝ කරන්නේ දකින්න එක. හැබැයි යන්නේ කවුද? අපිනේ. එතකොට අපි යන එකයි දකින්නේ. එතකොට ඒගොල්ලෝ අපි යන එක දැක්කා. එතකොට මෙතන walk කියන ක්‍රියාපදේ කරන්නේ අපි හින්දා තමයි මේ walk කියන එක ඉස්සරහට us කියන එක දැම්මේ.
හැබැයි එහෙම දැම්මත් මේ walk කියන එක base form වෙන්නට ඕන. ඊළඟ එක he can write it. he can write it කියන්නේ ඔහුට ඒක ලියන්න පුළුවන්. මේකත් bare infinitive modal verb එකක් එක්ක තියෙන ඔහුට ඒක ලියන්න පුළුවන් කියන අදහස කියනවා. පුළුවන්කම් ප්‍රකාශ කරනවා. they must leave before 10 am. they must කියන්නේත් modal verb එකක්. they must leave. ඒගොල්ලෝ යා යුතුයි කීයට කලින්ද? 10ට කලින්. කියන්නේ 10ට කලින් පිටත් විය යුතුයි. එතකොට මෙතනත් මේ 10ට කලින් පිටත් වුණා, පිටත් වෙනවා, පිටත් වේවි කියන අදහසක් නෙමෙයි. පිටත් වෙන්න ඕනේ කියන, පිටත් විය යුතුයි කියන විධානයක් මේ දෙන්නේ. එතකොට මේ leave කියන එකෙන් පටන් ගන්න කොටස infinitive කොටස. එතකොට මේ leave එක තමයි මෙතන present infinitive එක වෙන්නේ. එතකොට කලින් සඳහන් කරා වගේ present infinitive එක ඇතුලේ to plus infinitive තියෙනවා. ඒ වගේම bare infinitive තියෙනවා. දැන් බලන්න මේ අන්තිම කොටස. I want to be a doctor. දැන් මේක ඇවිල්ලා මොකද්ද? මෙතන to එකත් එක්ක be කියන කොටස තියෙන්නේ. මෙතන be කියන්නේ am is are was were කියන be verbs වල base form එක. දැන් write, written, wrote, writes කියන එකේ base verb එක write නේ. ඒ වගේ am is are was were වල base form එක be. ඇයි අනිත් වාක්‍යවල action verb එකක් තියෙද්දි මේකේ විතරක් action verb එකක් නැත්තේ? ඉස්සෙල්ලා මේකේ අර්ථය බලන්නකො. I want to be a doctor. මට දොස්තර කෙනෙක් වෙන්න ඕන. එතකොට මම මේකේ ක්‍රියාවක්ද මේ කරන්නේ? කර්තෘ විසින් ක්‍රියාවක් කරන්නේ නැහැ. වීමක් තමයි මේ හඟවන්නේ. එතකොට මේක ඇවිල්ලා යම් ක්‍රියාවක වීමක් නෙමෙයි මේ තියෙන්නේ. මට දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. දොස්තර කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට මෙතන ක්‍රියාවක සිදුවීමක් නැහැ. දොස්තර කියන වෘත්තියකට පත් වෙන්න ඕනේ කියන අදහස තියෙන. එතකොට action verb එකක් දාන්න නැති අවස්ථාවන් වලදී ඒ වෙනුවට අපි දාන්නේ be කියන කොටස. එතකොට හොඳට මතක තියාගන්න action verb එකක් නැත්තම් දැන් to go to collect කියලා action verb එකක් නැත්තම් ඒ වෙනුවට අපි දාන්නේ to be කියන කොටස. to be කියන කොටස තමයි present infinitives වල දාන්නේ. එතකොට මේක විශේෂයෙන් මතක තියාගන්න වෙනවා. මීළඟට අනිත් ස්වරූප බලමු. දැන් present infinitives තමයි බහුල වශයෙන් භාවිත වෙන්නේ. මේ අනිත් ඒවා නම් බොහෝ භාවිතයක් නැහැ. නමුත් ඒවා පිළිබඳව අපි යම් අවබෝධයක් ලබා ගමු. වැඩි මේවා හිතන්න දෙයක් නැහැ. දැන් continuous infinitives. දැන් I happen to be waiting for the bus. I happen to be waiting. continuous කියන්නේ මෙතන මේ ක්‍රියාවේ වීමක් තියෙනවා. ඒ කියන්නේ වෙමින් පැවතීමක් තියෙනවා කියන එක. හැබැයි continuous උනත් to එකත් එක්ක ඍජුවම ing verb එකක් දාන හැකියාවක් නැහැ. ඒ හින්දා මොකද කරන්නේ? be කියන කොටස ගේනවා. ඒතර ඔබට මතක ඇති දැන් අපි continuous tenses වලදී ing ක්‍රියාපදයක් නිකන් දාන්නේ නැහනේ. am is are was were කියන එකත් එක්කනේ දාන්නේ. එක්ක am waiting, was waiting වගේනේ. infinitives වලදී මොකද කරන්නේ? am is are වෙනුවට මුලට එන්නේ be කියන කෙනා. ඒතර I happen to waiting කියන්න බෑ. I happen to be waiting for the bus. ඒ කියන්නේ මට බස් එක එනකම් බලන් ඉන්න සිද්ධ වුණා. මොකද්ද සිද්ධ වුනේ? බලන් ඉන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මම ඍජුවම බලන් හිටියා කියන එක කියන්නේ බලන් ඉන්න සිද්ධ වුණා. දැන් බලන්න දෙවෙනි එක. I would really like to be swimming in a pool now. ඒ කියන්නේ මම දැන් මේ මොහොතේ pool එකක පිහිනමින් ඉන්න කැමතියි කියන එක. එතකොට දැන් මෙයාගේ කැමැත්තනේ මේ ප්‍රකාශ කරන්නේ. මොකද්ද කැමැත්ත? මේ වෙලාවේ පීන ඉන්නේ. එතකොට මේ වෙලාවේ පීන ඉන්න එකට තමයි to be swimming කියලා හරි continuous වලින් කිව්වේ. ඊළඟ එක බලන්න. We should be hurrying. We are late. දැන් අපි පරක්කු වෙලා. We should be hurrying. අපි ඉක්මන් කළ යුතුයි. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි ලෑස්ති වෙනවා කියලා. එතකොට අපි ඉක්මනින් ලෑස්ති වෙනවා කියන ක්‍රියාව කරන්න ඕනේ. එතකොට we should be hurrying. එතකොට ඉක්මනින් ලෑස්ති විය යුතුයි, වෙමින් පැවතිය යුතුයි කියන අදහස් තමයි මෙතන hurrying කියලා කියන්නේ. මෙතනදී to එක නැති වුණත් should එකට පස්සේ be දැම්මා. මොකද හේතුව ක්‍රියාව ing තියෙන නිසා. එතකොට bare infinitive වලත් to එක නැහැ කියලා be එක නොදා ඉන්න බෑ. be එක දාන්න වෙනවා. එතකොට මෙතන මතක තියාගන්න තියෙන්නේ continuous infinitives වල මොකද කරන්නේ? be කියන කොටසත් එක්ක තමයි ing verb එක අපි යොදන්නේ. මීළඟට බලන්න perfect infinitives. perfect infinitives කියන්නේ අපි perfect කියන්නේ යම් ක්‍රියාවක් කරලා ඉවරයි. හැබැයි ඒක කරලා ඉවර වෙච්ච බව දැනුම් දෙනවා. තොරතුරක් විදිහට වර්තමානයට ගේනවා. ඒ කියන්නේ අපි විශේෂයෙන්ම පූර්ව ක්‍රියාවක් සඳහන් කිරීමේදී. He pretended to have seen the film. He pretended to have seen the film.
pretended කියන්නේ අඟවනවා. මොකක්ද අඟවන්නේ? නිකන් ෆිල්ම් එක බලලා තියෙන බව අඟවනවා. ඒ කියන්නේ එයා නිකන් ෆිල්ම් එක බලලා තියෙනවා වගේ අඟවනවා. එතකොට මොකද මෙතන වෙලා තියෙන්නේ? මෙතන කොහොමද ඉන්ෆිනිටිව් එක හැදෙන්නේ? perfect හින්දා අපි have කියන එක ගේනවා. have කියන එකත් එක්ක අපි දාලා තියෙන්නේ past participle verb එක. present වල නම් මොකද්ද දැම්මේ? resume base form එකක් දැම්මා. continuous වල be එක්ක ing verb එකක් දැම්මා. perfect වල මොකද වෙන්නේ? have කියන එකත් එක්ක past participle verb එකක් දානවා. have තමයි. මොකද has, have, had කියන ගණයේ මූලික ස්වරූපය base form එක තමයි have. එතකොට මෙතන ඒක වචන කියලා has දාන්න එහෙම කතාවක් නැහැ. හැමතිස්සෙම මං කියවනේ base form එක තමයි infinitive වෙන්නේ කියලා. එතකොට කලින් action verb එකේ base form එක දැම්මා. ඊළඟට am is are වල base form එක විදිහට be දැම්මා. මෙතන has, have, had වල base form එක විදිහට තමයි මේ have කියන එක දාලා තියෙන්නේ. එතකොට he pretended to have seen the film. මේක to infinitive. have එකට කලින් to තියෙනවනේ. ෆිල්ම් එක බැලුවා වගේ තමයි අඟවන්නේ. someone must have broken the window. කවුරු හරි ජනේලේ කඩලා තියෙනවා. මෙතන must කියන්නේ කැඩිය යුතුයි කියන අදහසක් නෙමෙයි කඩලා තියෙනවා කියන අදහස. someone must have broken the window. කවුරු හරි ජනේලේ කඩලා තියෙනවා. මේක bare infinitive. මොකද මේක bare infinitive වෙන්නේ මෙතන to එක නැහැ. to එක නැති හින්දා මෙතන must කියන modal verb එක ඇවිල්ලා තියෙනවා. එතකොට විශේෂයෙන් මතක තියාගන්න perfect infinitives එන්නේ අර conditional වලදී අනියමාර්ථයේදී කරා නම් හොඳයි වුණා නම් හොඳයි එහෙම තියෙන ඒ වගේ අදහසක් දෙන්න. දැන් බලන්න තුන්වෙනි එක that man may have noticed the thief. that man may have noticed the thief. අර මිනිස්සයා සමහර විට හොරාව අඳුරගෙන ඇති. අඳුනගෙන තියෙන්න පුළුවන් කියන අදහස. එතකොට මෙතන බලන්න ඒ කියන්නේ අඳුනගත්ත කලින් ඒක අඳුනගෙන තියෙනවා කියලා අදහස ප්‍රකාශ කරනවා. ඒකයි perfect. දැන් මේ හැම එකකම ක්‍රියාව කලින් වෙලා තියෙන්නේ. ඒක කලින් වුණා කියලා අඟවන එකයි මේ තියෙන්නේ. එහෙම නැතුව කරන්න ඕනේ අනාගතයේදී දැන් කරමින් ඉන්න අදහසක් නෙමේ. කලින් කළා කියන එක දැන් අඟවනවා. ඒකනේ perfect කියන්නේ. ඒතර මේ මිනිස්සයා අර හොරාව අඳුනගෙන ඇති. ඒ කියන්නේ අඳුනගෙන තියෙන්න පුළුවන් කියන අදහස් තමයි මේකේ දෙන්නේ. ඒතර මේවා වැඩිපුර භාවිතයක් නැහැ. නිකන් අවබෝධයට ඉගෙන ගන්න. ඊළඟට perfect continuous infinitives. මේකෙන් අදහස තමයි කලින් යමක් කරමින් හිටියා කියන එක. ඒ කියන්නේ කලින් යමක් කර හිටියා යම් මොහොතකට කලින්. දැන් බලන්න උදාහරණ. The woman seemed to have been crying. එතකොට මොකද මේකේ වෙලා තියෙන්නේ? to එකත් එක්ක have been crying කියලා එකතු වෙනවා. perfect continuous හින්දා මොකද කරන්නේ? have been කියන කොටස එකතු වෙනවා. continuous හින්දා ing verb එක දානවා. එතකොට මෙතන have been එකත් එක්ක ing verb එකක් දාලා තියෙනවා. The woman seemed to have been crying. ඒ කියන්නේ නිකන් මේ ගෑනු කෙනා අඬලා තියෙන බවක් පේනවා. අඬමින් හිටපු බවක් පේනවා. දැන් seemed කියන්නේ මේ අතීත කාල. ඒතර වාක්‍ය අතීත. හැබැයි අඬපු බවක් පේනවා. එහෙම නැත්නම් අඬමින් හිටිය බවක් පේනවා. ඒතර මේ අඬමින් හිටියා කියන ක්‍රියාව කරපු බවක් පේනවා. ඒතර ක්‍රියාව කළා ඉවරයි. You must have been waiting for hours. එතකොට මෙතන have been waiting for hours. මෙතන to එක නෑ bare infinitive ඒ වෙනුවට must කියන modal verb එක තියෙනවා. මෙතනත් කියන්නේ පැය ගාණක් බලන් හිටියා වගේ. ඒ කියන්නේ ඔයා පැය ගාණක් බලන් ඉඳලා තියෙනවා වගේ. එතකොට පැය ගාණක් බලන් හිටියා කියන ක්‍රියාව කළා තියෙනවා වගේ කළා තියෙනවා කියන අදහසක් දෙන්න. They might have been talking before you came in. They might කියන්නේ modal verb එක. have been talking. ඒක තමයි infinitive කොටස. They might have been talking before you came in කියන්නේ ඔයා එන්න කලින් එයාලා කතා කර හිටියා. එහෙම නැත්නම් කතා කර ඉන්දියා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඇතුළට එන්න කලින් එයාලා සමහර විට කතා කර හිටියා වෙන්න පුළුවන්. එතකොට බලන්න perfect continuous infinitives වලින් කියන්නේ අතීතයේ යමක් කරමින් හිටිය බව අඟවනවා. දැන් present infinitives වලින් මොකද කරන්නේ? present infinitives වලින් කරේ වර්තමානයේ යමක් කළ යුතුයි කරන්න ඕනේ කියන අදහස. continuous එකෙන් මොකද කරන්නේ? කරමින් ඉන්නවා කියන අදහස. perfect එකෙන් මොකද කරන්නේ? කළා කියන අදහස. perfect continuous එකෙන් මොකද කරන්නේ? කරමින් හිටියා කියන අදහස. ඒතර ඔහොම තමයි ඔබට මේක තේරුම් ගන්න වෙන්නේ. දැන් අපි passive infinitives කොටසට යමු. මේක තමයි වැදගත්ම කොටස. මේ infinitive ස්වරූපෙත් passive voice එකක් තියෙනවා. දැන් අපි මෙච්චර වෙලා කතා කළේ active voice එක.
ඉන්ෆිනිටිව්ස් වල ඇක්ටිව් වොයිස් එක කියන්නේ මොකක්ද? දැන් හිතන්න I want to buy some fruits කිව්වොත් I want කියන්නේ මේ වාක්‍ය සාමාන්‍ය වර්තමාන කාල වාක්‍යයක්. I want මට ඕනේ මොකද්ද? To buy some fruits. එතකොට මේකේ මිලදී ගන්නේ කවුද? ඒත් මමමනේ. එතකොට ඉන්ෆිනිටිව් කොටස යටතේ තියෙන දේත් අදාළ වෙන්නේ කර්තෘට නම් ඒක කරන්නේ කර්තෘ නම් ඒකයි ඇක්ටිව් ඉන්ෆිනිටිව්ස් කියන්නේ. එතකොට අපි කලින් කතා කරපු ඒ ක්‍රම 4 යටතේම ඇක්ටිව් තමයි කතා වෙන්නේ. එහෙම නැතු වාක්‍ය ඇක්ටිව් හින්දා නෙමෙයි. දැන් I want to be a doctor කිව්වොත් කාටද දොස්තර වෙන්න ඕනේ? මටනේ. එතකොට වාක්‍යයේ ප්‍රධාන ලෙස සඳහන් වෙන කර්තෘටමයි අරක අදාළ වෙන්නේ. අන්න ඒ හින්දා ඒක ඇක්ටිව්. ඒ කියන්නේ කර්තෘටම අදාළ වෙනවා, කර්තෘ ගැනම කියවෙනවා, කර්තෘම කරනවා. ඒ හින්දා ඒක ඇක්ටිව්. දැන් පැසිව් ඉන්ෆිනිටිව් කියන්නේ වාක්‍යයේ ඉන්ෆිනිටිව් කොටස යටතේ තියෙන ක්‍රියාව කරන්නේ කර්තෘ නෙමෙයි. ඒක කර්තෘ වෙනුවෙන් වෙන කෙනෙක් කරනවා. එහෙම නැත්නම් කර්තෘ නැති කොටසක්. ඒ වගේ අදහසක්. එහෙම නැත්නම් වාක්‍ය සඳහන් කර්තෘ ඒ ඉන්ෆිනිටිව් යටතේ තියෙන ක්‍රියාව කරන්න අපේක්ෂා කරන්නේ නැහැ. ඉන්ෆිනිටිව් යටතේ තියෙන ක්‍රියාව වෙනවා. කවුරු හරි වෙන කෙනෙක් කර්තෘ වෙනුවෙන් කරනවා කියන අදහස තමයි තියෙන්නේ. දැන් බලන්න මේ උදාහරණ. She is hoping to be elected president. දැන් she is hoping මේ වාක්‍යය අය බලාපොරොත්තු වෙනවා. එතකොට she is hoping කියන්නේ මේක active voice. නමුත් බලන්න to be elected president. president විදියට පත් වෙයි කියලා. එතකොට මෙතන she කියන කෙනා කරන දෙයක් නෙමෙයි මේ තියෙන්නේ. she කියන කෙනා තව කාවත් president කරනවද? she කියන කෙනාව තව කවුරු හරි president කරනවද කියලා හිතන්නකෝ. එතකොට මේකේ තියෙන්නේ she is hoping to be elected president කියන්නේ ඡන්දදායකව විසින් මෑව ප්‍රෙසිඩන්ට් විදියට පත් කරනවා. එතකොට පත් කරන අය මේකේ සඳහනක් නැහැනේ. to be elected president විදියට පත් කරනවා. එතකොට පත් කරන කට්ටිය ගැන මේකේ සඳහනක් නැහැ. එතකොට මේ she වෙනුවෙන් වෙන කට්ටියක් තමයි මේක කරන්නේ. එතකොට she is hoping to be elected president කියන්නේ ඇය බලාපොරොත්තු වෙනවා ප්‍රෙසිඩන්ට් විදියට පත් වෙයි කියලා. පත් කරනවා නෙමෙයි පත් වෙයි කියලා. පත් වෙයි නිසා තමයි මේක පැසිව් වෙන්නේ. ඇයි පත් කරන අය නැහැ. බලන්න ඊළඟ උදාහරණේ. This work is to be done. මේ වැඩේ කළ යුතුයි. එහෙම නැත්නම් මේ වැඩේ කරන්න තියෙන්නේ. හරිද? එතකොට මේකේ to be done කරන්න තියෙනවා මිසක් කරන කෙනෙක් ගැන සඳහනක් නැහැනේ. අන්න එහෙනම් මේක පැසිව් වෙනවා. දැන් බලන්න අන්තිම උදාහරණේ. The carpet needs to be washed. The carpet needs to be washed. ඒ කියන්නේ කාපට් එක හොදන්නට ඕනේ. ඒ කියන්නේ හොදන්න අවශ්‍යයි. මෙතන කාපට් එක කියන කොටස කරන දෙයක් නෙමෙයි මේ තියෙන්නේ. මේ කාපට් එකට අදාළ දෙයක්. නමුත් මේක හොදන්නේ කවුද? හොදන කෙනා මේක ඇතුලේ ඉන්නවද? නැහැනේ. එතකොට ඉන්ෆිනිටිව් කොටස යටතේ තියෙන පැසිව් එක කරන්නේ වෙන කෙනෙක්. එතකොට දැන් අපි කලින් I want to go home කිව්වොත් යන්නෙත් මමනේ. ඌමනාවත් මට තියෙන්නේ. හැබැයි මෙතන the carpet needs to be washed කිව්වොත් කාපට් එක හොදන කෙනා මේකේ නැහැනේ. ඒ වගේම කාපට් එක කියන කර්තෘ කොටස නෙමෙයිනේ මේ හොදනවා කියන එක කරන්නේ. එතකොට මතක තියාගන්න පැසිව් ඉන්ෆිනිටිව් කියන්නේ ඉන්ෆිනිටිව් යටතේ තියෙන කොටස කරන්නේ බාහිර පාර්ශවයක් නම් එහෙම නැත්නම් වාක්‍යයේ කර්තෘ වෙනුවෙන් කරන දෙයක් නම් තියෙන්නේ ඒකයි පැසිව් ඉන්ෆිනිටිව් කියන්නේ. එහෙම නැත්නම් වාක්‍ය පැසිව් වොයිස් නෙමෙයි. දැන් මේ එකකවත් වාක්‍ය පැසිව් වොයිස් නෙමෙයි. she is hoping කියන්නේ පැසිව් වොයිස් නෙමෙයිනේ. this work is කියන්නේ පැසිව් වොයිස් නෙමෙයි. the carpet needs කියන්නේ පැසිව් වොයිස් නෙමෙයි. මේ ඔක්කොම ඇක්ටිව්. පැසිව් වෙන්නේ මේකේ ඉන්ෆිනිටිව් කොටස විතරයි. එතකොට මේක වෙනම පාඩමක් විදියට අපි සාකච්ඡා කරන්නේත් ඒකයි ඇඩ්වාන්ස් පැසිව් වොයිස් යටතේ වෙනම අපි මේක දැම්මේ නැත්තේ වාක්‍ය පැසිව් නෙමෙයි. මේ ඉන්ෆිනිටිව් කොටස තමයි පැසිව් වෙන්නේ. එතකොට මේකේ කොටස් දෙකක් තියෙනවා. එකක් ඇක්ටිව් කොටස අනිත් එක පැසිව් කොටස. අපි තවත් උදාහරණ ඔස්සේ මේක පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරමු. දැන් බලන්න මේ උදාහරණ දිහා. Alice could be given a prize for her artwork. Alice could be given. දැන් බලන්න මේ පැසිව් එක හැදෙන්නේ කොහොමද? be කියන කොටසත් එක්ක past participle verb එකක් එකතු වෙලා. එතකොට පැසිව් ඉන්ෆිනිටිව් හැම එකේම පටන් ගන්න be කියන verb එකෙන්. ඒ වගේම ප්‍රධාන ක්‍රියාපදයේ විදියට තියෙන්නේ past participle එක. එතකොට මෙතන ඒකයි be given කියලා කියන්නේ. given කියන්නේ give එකේ past participle එක. Alice could be given a prize for her artwork. මේකේ අදහස තමයි ඇලිස්ගේ ආර්ට්වර්ක් එක වෙනුවෙන් ත්‍යාගයක් දෙන්න තිබුණා. එතකොට මෙතන
ඇලිස්ද මේ තෑග්ග දෙනවා කියන එක කරන්නේ නෑනේ. ඇලිස්ට තෑග්ගක් ලැබෙනවා. ඒතර මේකෙන් කියන්නේ ඇලිස්ට තෑග්ගක් දෙන්න තිබුණා යාගේ ආර්ට් වර්ක් එක වෙනුවෙන්. එතකොට තෑග්ග දෙන කට්ටිය ඉන්නේ එළියේනේ. එතකොට කතෘ වෙනුවෙන් මේකේ කතෘ තමයි ඇලිස්. ඇලිස් වෙනුවෙන් කරන දෙයක් නෙමේ තියෙන්නේ. ඒතර ඇලිස් කරන දෙයක් නෙමෙයිනේ. අන්න ඒ හින්දායි මේක පැසිව් වලින් තියන්නේ. පැසිව් හෝ ඇක්ටිව් වේවා to infinitive bare infinitive කියන රූල් එක මෙතන අයිති වෙනවා. දැන් මෙතන could කියන modal verb එක තියෙන නිසා to කියන පදේ අයින් වුණා. එතකොට මේක bare infinitive වෙනවා. දැන් බලන්න ඊළඟ උදාහරණේ. The door should be shut at night. රැට දොර වැසිය යුතුයි. දොර වහන්න ඕනේ කිව්වට දොර වහන කෙනෙක් නැහැනේ. මම දොර වහනවද? එයා දොර වහනවද කියලා දොර වහන කතෘ නැති හින්දා මේක පැසිව් වෙනවා. be එක්ක shut කියන එක දැම්මා. ඒක ඇවිල්ලා past participle verb එකක් ඒ තියෙන්නේ. ඊළඟට බලන්න she was to be appreciated. she was to be appreciated. දැන් මේක මෙහෙම හිතන්නකෝ. මම කියනවා I was to appreciate her. I was to appreciate her කියන්නේ active voice. මම කියනවා මම ඇයව අගයන්න හිටි. එතකොට ඕක පැසිව් වොයිස් වලට අපි හැරවනවා. පැසිව් වොයිස් වලට හරවන්නේ ඉන්ෆිනිටිව් කොටස. එතකොට බලන්න she was to be appreciated. ඇයව අගය යුතුව තිබුණා. ඒ කියන්නේ ඇයව අගයන්න තිබුණා කියන එක. එතකොට අගයන කෙනා මෙතන නැති නිසා ඇය අගයීමට ලක් වෙන නිසා තමයි ඉන්ෆිනිටිව් කොටස මෙතන පැසිව් වොයිස් වලින් තියෙන්නේ. එතකොට මේකේ මුළු වාක්‍යය ඇවිල්ලා ඇක්ටිව් වොයිස් උනාට ඉන්ෆිනිටිව් කොටස තමයි පැසිව් වලින් තියෙන්නේ. she was to be appreciated. ඇයව අගයන්න තිබුණා. දැන් බලන්න ඊළඟ උදාහරණේ. it is yet to be approved. it is yet to be approved. ඒක තාම approve කරලා නැහැ. ඒ කියන්නේ එක්ක approve කරන්න ළඟයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාම approve කරලා නැහැ. තාම approve කරන්න තමයි තියෙන්නේ. හැබැයි approve කරන්නේ කවුද කියලා මේකේ නැහැනේ. ඒක approve කරන්න තියෙන්නේ. එතකොට it කියන දෙයට අදාළ දෙයක් තමයි to be approved කියන්නේ. එතකොට කරන කෙනෙක් නැති නිසා තමයි මේක මේ පැසිව් වෙලා තියෙන්නේ. ඒතර ඉංග්‍රීසි භාෂාවේ මතක තියාගන්න කතෘ නැත්තම් එහෙම නැත්තම් කතෘ විසින් කරන කර්ම කොටස සඳහන් කරනවා නම් ඒකයි පැසිව් කියන්නේ. ඒතකොට මෙතනත් it is yet to be approved කියන්නේ ඒක තාම approve වෙන්න තියෙනවා. ඒ කියන්නේ approve වෙලා නැහැ. ඒතකොට approve වෙලා නැහැ හෝ approve කරන කෙනෙක් ගැන approve කරන්නේ නැති කෙනෙක් ගැන මේකේ නැහැනේ. approve කියන ක්‍රියාපදේ කරන කතෘ නැහැනේ. අන්න ඒ හින්දා මේක පැසිව් වෙන්නේ. දැන් බලන්නකෝ ඊළඟ එක. The government is to be supported by the citizens. The government is to be supported by the citizens. government එකට කවුද support කරන්න ඕනේ? පුරවැසියෝ support කරන්න ඕනේ. දැන් මේකේ by the citizens sign කරොත් the government is to be supported. රජයට සහයෝගය දිය යුතුයි. by the citizens කියලා මේකේ මේ කතෘ කොටසක් දාලා තිනවා මේ supported කියන ක්‍රියාව කරන කතෘ කොටස. එතකොට බලන්න the government is to be supported by the citizens කියන්නේ පුරවැසියන් විසින් රජයට උදව් කළ යුතුයි සපෝට් එක නැත්තම් සහයෝගය දිය යුතුයි දෙන්න ඕනේ කියන අදහසක් මේකේ තියෙනවා. එතකොට මේකේ සපෝට් එක දෙන අයවත් අගට by the citizens කියලා දාලා තියෙනවා. එතකොට ඔබට මතක තියාගන්න සාමාන්‍ය ඇක්ටිව් වොයිස් වාක්‍ය පැසිව් හරවදී අපි අගට by කියලා දාන්නේ by me ඒ වගේ දාන්නේ. ඒ වගේ මේවා තුලත් ඒක දාන්න පුළුවන්. දැන් she was to be appreciated by me කියලා අපිට ඕනනම් දාන්න පුළුවන්. නමුත් එහෙම නැවතත් කතෘ කෙනෙක් හැඟවීම අදාළ නොවන නිසා අපි ඒක අයින් කරලා තියෙනවා. ඊළඟට බලන්න විශේෂ වාක්‍යයක් තිබෙනවා. දැන් මේක තමයි ඇක්ටිව් පැසිව් වල පටල ගන්න තැන. sugar is said to be bad for your teeth. sugar is said to be bad for your teeth. මේකෙන් කියන්නේ සීනි ඔයාගේ දත්වලට හොඳ නෑ කියලා තියෙනවා. දැන් අපි ඒකේ ඇක්ටිව් වොයිස් වාක්‍ය ගන්න sugar is bad for your teeth. සීනි ඔයාගේ දත්වලට හොඳ නෑ. එතකොට මේක පැසිව් වලින් කියලා තියෙනවා කවුරු හරි මෙහෙම කියලා තියෙනවා. එතකොට කවුරු හරි කියලානේ කියපු කෙනා මේකේ නෑනේ. කියමනක් විදිහට කියලා තියෙන ඉඳ මොකද කරන්නේ? sugar is said. එතකොට මෙතන sugar කියන්නේ කර්ම කොටස, is said කියන්නේ පැසිව් වොයිස් කොටස. එතකොට මේ වාක්‍ය දිහා බැලුඹට පේනවා ඇති කලින් වාක්‍යයත් එක්ක බලද්දි වෙනසක් තියෙනවා. එතකොට කලින් වාක්‍ය පහේ ප්‍රධාන වාක්‍ය පැසිව් වොයිස් නෙමෙයි. ඔබට තේරෙනවා දැන් the door should කිව්වොත් she was කිව්වොත් it is කිව්වොත් ඒක ඇක්ටිව් වොයිස් නේ. මේකේ ඉන්ෆිනිටිව් කොටසනේ පැසිව් කියලා අපි හඳුන්වන්නේ. නමුත් මේ වාක්‍යයේ
මුල කොටස. එහෙම නැත්නම් වාක්‍යයේ ප්‍රධාන කොටස පැසිව්. හැබැයි එතනින් එහාට ඉන්ෆිනිටිව් කොටස ඇවිල්ලා පැසිව් නෙමෙයි. මෙතන to be bad කියන්නේ නරකයි කියනවා. මොකද මෙතන ක්‍රියාවක වීමක් නැහැ. දැන් නරකයි කිව්වම ක්‍රියාවක් නැහැ නේතන. නරකයි නිසා ක්‍රියාවක් නොමැති නිසා මෙතන be එක සඳහන් කරා. දැන් මම අපිට කලින් සඳහන් කරේ දැන් I want to be a doctor කියන එකේ I be එක ගත්තේ කියලා සඳහන් කරේ. ඒ වගේ මෙතනත් action verb එකක් නැති හින්දා to එකත් එක්ක be එක දැම්මා. එතකොට මේක ඇවිල්ලා passive infinitive එකක් නෙමෙයි. මම මේක සඳහන් කළේ ඔබ මේක passive infinitive එකක් විදියට වරදවා වටහා ගන්න පුළුවන් be එක තියෙන හින්දා. නමුත් මෙතන be එකත් එක්ක තව ක්‍රියාපදයක් නැහැනේ. දැන් කලින් හැම එකේම be given, be shut, be appreciated, be approved, be supported කියලා be එකත් එක්ක ක්‍රියාපදයක් තිබුණා. දැන් මෙතන be එකත් එක්ක ක්‍රියාපදයක් නැහැනේ. ඒ හින්දා මේක වාක්‍යයේ infinitive කොටස active, මුළු වාක්‍ය passive. Sugar is saying නේ කවුරු හරි කියලා තියෙනවා. එතකොට මෙතන sugar is said to be bad for your teeth කියලා කිව්වට මේක passive voice වාක්‍යයක් තමයි. හැබැයි passive infinitive එකක් නෙමෙයි. ඒකයි මම මේක විශේෂ කොට දැක්ුවේ. නැත්තම් ඔබ පටලවා ගන්න පුළුවන්, වරදවා වටහා ගන්න පුළුවන්. ඒතකොට ඔබ නැවත නැවතත් මේ පාඩමේ සියලු කොටස් බලන්න, සියුම් තැන් විමසලා බලන්න වෙනස් වෙන්නේ කොතනින්ද. ඒතකොට ඔබට පුළුවන් මේක තවදුරටත් අධ්‍යයනය කරන්න. දැන් මම හිතනවා ඔබට මේ ඉන්ෆිනිටිව්ස් වල භාවිතය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. ඉතින් ඔබට මේ පිළිබඳව අන්තර්ජාලය හරහාත් හොයලා බලලා ඉගෙන ගන්නට පුළුවන්. ඒ වගේමයි ඔබේ පාසු උදෙසා අප විසින් විශේෂ ඉංග්‍රීසි පාඩම් මාලාවන් පිළියෙල කරලා තිබෙනවා. ඉතින් ඒව ඔබට ඔබගේ විද්‍යුත් ලිපිණයට ගෙන්න ගන්න පුළුවන්. ඒවට අදාළ ලින්ක් එකත් අපි මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇටච් කරලා තිබෙනවා. එහෙනම් අපි මීළඟ පාඩමෙන් හමු වෙමු.